කියන substances. ඒක නියුරෝ ෆිසිෝපාඩමේ ඔයගොල්ලන්ට හමු වෙවි. ඒතර එහෙම රිලීස් වෙන ඔපියොයිඩ්ස් වලිනුයි අර ඩිරෙක්ට් ස්මූත් මසල් වල තියෙන ඩිරෙක්ට් ඉන්හිබිෂන් එක නිසායි ඉන්ටෙස්ටයිනල් ස්මූත් මසල් වල ඔය තියෙන මොඩලිටිස් අඩු වෙනවා, ඩික්‍රීස් වෙනවා. ඒ වගේම අනිත් එක තමයි ඔය ට්‍රොමරයිසේෂන් වෙනකොට ගොඩක් වෙලාවට පෙරිටෝනියම් එක ඉරිටේට් වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ පෙරිටෝනියම් ඉරිටේෂන් එකකදී සිම්පැතටික් ඇක්ටිවේෂන් එක වැඩි වෙන, සිම්පැතටික් ඩිස්චාර්ජ් එක වැඩි වෙන. ඒ සිම්පැතටික් ඩිස්චාර්ජ් එක වැඩි වෙනකොටත් රිෆ්ලෙක්ස්ලි ඉන්හිබිට් වෙනවා ස්මූත් මසල් කන්ට්‍රැක්ෂන්. අපි දන්නවනේ ගට් ටියුබ් එකට සිම්පැතටික් ඇක්ටිවේෂන් එකේ තියෙන ගට් මොඩලිටිස් අඩු කරන පැත්තට තමයි සික්‍රීෂන්ස් ඇන්ඩ් මොඩලිටිස් අඩු කරන පැත්තට තමයි සිම්පැතටික් ඇක්ටිවේෂන් එකේ තියෙන්නේ. ඒ නිසා මෙතන මේ හේතු ටික නිසා, ඒ කියන්නේ ඩිරෙක්ට් ස්මූත් මසල්ස් වලට තියෙන ඩිරෙක්ට් ඉන්හිබිෂන් එක නිසා, ඔපියොයිඩ් සික්‍රීෂන් එක නිසා, ඒ වගේම සිම්පැතටික් ඇක්ටිවේෂන් එක නිසායි ගට් මොඩලිටිස් අඩු වෙනවා. ඒතර ටෙම්පරලි ගත්තොත් ඒ පීරියඩ් එකේදී ගට් එක නිකන් පැරලයිස් වෙලා වගේ තමයි තියෙන්නේ. ඒ නිසා අපි කියන එකට ඒ ඩයිනමික් ILS කියලා. ඩයිනමික් නෑ, ඒ කියන්නේ චලන නෑ. එතකොට මොඩලිටිස් නෑ කියන්නේ ඉන්ටෙස්ටයිනල් කන්ටෙන්ට්ස් තියෙන ඒවා ඉස්සරහට ප්‍රොපගේට් වෙන්නේ නෑ, ප්‍රොපෙල් වෙන්නේ නෑ. ඒ නිසා ඒවා එක තැන ස්ටැග්නන්ට් වෙලා තියෙනවා. ඒතොර ඒ අතරේ ඒතොට ගට් ටියුබ් එක ඩිස්ටෙන්ඩ් වෙන්න පුළුවන්, ඇබ්ඩොමන් එක ඩිස්ටෙන්ඩ් වෙන්න පුළුවන්. ඒ වගේම ගෑස් පොකට්ස් හැදෙන්න පුළුවන්, ෆ්ලුයිඩ් එක රැස් වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ඒ වගේ කන්ඩිෂන් එකකදී ඉන්ටෙස්ටයිනල් පෙරිස්ටැල්සිස්, ඒ කියන්නේ මොඩලිටිස් ආපහු රිටර්න් වෙනවා පැය 6ක් 8ක් විතර කාලෙකදී. ගෑස්ට්‍රික් පෙරිස්ටැල්සිස් වලට ඊට වඩා ටික වෙලාවක් යනවා. කොලොනික් ඇක්ටිවිටීස් වලට ඒව රිකවර් වෙන්න සාමාන්‍ය දවස් 2-3ක් වුණත් යන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගත්තොත් අපේ ගට් ටියුබ් එකේ තියෙන ඩයිජෙස්ටිව් ඇන්ඩ් ඇබ්සෝප්ටිව් කැපැසිටි එක අපිට ජීවත් වෙන්න ඕන කරන ප්‍රමාණයටත් වඩා වැඩි ඇත්තටම. ඒ නිසා ගට් ටියුබ් එකෙන් ස්මෝල් සෙග්මන්ට් එකක්, පොඩි සෙග්මන්ට් එකක් කපලා අයින් කරා කියලා අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි එහෙම කෑල්ලක් කපලා අයින් කරත් ගට් ටියුබ් එකෙන් රිමේනින් ගට් ටියුබ් එකේ පාර්ට්ස් ටික හයිපර්ට්‍රොෆි වෙලා, හයිපර්ප්ලේසියා වෙලා අර ඩයිජෙෂන් ඇන්ඩ් ඇබ්සෝප්ෂන් වලට තවත් ඇඩැප්ට් වෙනවා වගේ සිද්ධියක් වෙනවා. හැබැයි කොහොම වුණත් මුළු ගට් ටියුබ් එකේ දිගෙන් 50%කට වඩා කපලා අයින් කරොත් එතකොට ක්ලිනිකලි එක සින්ඩ්‍රෝම්, එක සිම්ප්ටම්ස් එන්න පුළුවන්. එහෙම වුණත් ඒ වගේ පේෂන්ට් කෙනෙක් මෙල් නියුට්‍රිෂන් වෙලා වේස්ටිං වෙන එක නවත්තන්න ටිකක් අමාරුයි. කපන ඒ කියන්නේ රිසෙක්ෂන් කරන සයිට් එක අනුවත් ඒක වෙනස් වෙනවා ඉෆෙක්ට් එක. දැන් අපි හිතමු ටර්මිනල් අයිලියම් එක කපලා අයින් කරොත්, ටර්මිනල් අයිලියම් එක කියන්නේ සාපේක්ෂව ටික වැදගත් සයිට් එකක් නේ. එතකොට ටර්මිනල් අයිලියම් එකේ තමයි මේන්ලි අපි ඔය ගොඩක්ම 90%-98% විතරම ප්‍රයිමරි බයිල් ඇසිඩ්ස් ටික උරා ගන්න. එතකොට ඒක ඉම්පෙයා වෙනවා ටර්මිනල් අයිලියම් එක රිසෙක්ට් කරලා. එතකොට වෙන්නේ බයිල් ඇසිඩ්ස් නැති නිසා ආපහු අර enterohepatic circulation of bile acids අඩු වෙලා, ඒ කියන්නේ bile acids නැතිවීම නිසා fat digestion and absorption deficient වෙනවා. ඒතර ආපහු steatorrhea එන්න පුළුවන්. ඒ වගේම unabsorbed bile salts, ඒ කියන්නේ absorb කරගන්න බැරි වෙන bile salts තියෙන ඒවා stools හරහා එළියටම යනවා. ඒ කියන්නේ colon වලදී එතකොට ඒ unabsorbed bile salts වලින් ක්ලෝරයිඩ් සික්‍රීෂන් එක ඇක්ටිවේට් කරනවා කොලොන් එකේදී. ඒතර ක්ලෝරයිඩ් සික්‍රීෂන් එක ඇක්ටිවේට් කරනගෙන ක්ලෝරයිඩ් කියන්නේ අපි දන්නවා ඔස්මොටිකලි ඇක්ටිව් පාටිකල් එකක්. ඒ නිසා ඒවා ඕටත් ඩ්‍රැග් කරගෙන තමයි සික්‍රීට් වෙන්නේ. ඒ නිසා ඒ වගේ කන්ඩිෂන් එකකදී ඩයරියා එන්න පුළුවන්. ඒතර මේ වෙල් ඇබ්සෝප්ෂන් සින්ඩ්‍රෝම් එක නිසා ඇත්තටම එක ප්‍රොබ්ලම් එක නෙවෙයි, ප්‍රොබ්ලම් ලිස්ට් එකක්ම එනවා. දැන් ෆැට් විතර නෙමෙයි, ඇමයිනෝ ඇසිඩ්ස් වගේවත් උරා ගන්න අමාරු වෙන නිසා බොඩි වේස්ටිං එකක් ඇත්තටම බලා ගන්න පුළුවන්. දැන් ෆැට් ඇබ්සෝප්ෂන් එක අඩු වෙනකොටම ෆැට් සොලියබල් විටමින් ටික ඇබ්සෝබ් කරගන්නත් බැරි වෙනවා. ඒ නිසා මේ විටමින් ඩිෆිෂන්සිස් නිසා එන ක්ලිනිකල් ෆීචර්ස් එන්නත් පුළුවන්. ඒ නිසා මේ වගේ ප්‍රශ්න ගොඩක් එනවා මේ මෙල් ඇබ්සෝප්ෂන් සින්ඩ්‍රෝම් එකේදී. ඊට පස්සේ අනිත් වැදගත් කන්ඩිෂන් එකක් තමයි සීලියක් ඩිසීස් කියලා කියන්නේ. ඒක නම් ඔටෝ ඉමියුන් ඩිසීස් එකක්. ඔටෝ ඉමියුන් ඩිසීස් එකක් කියලා කියන්නේ අපේ ඇඟේ
හැදෙන ඇන්ටිබොඩීස් වලින් අපේ ඇඟේම තියෙන කොහේ හරි පාර්ට් එකකට ඇටැක් කරනවා නම් එහෙම අවස්ථාවකදී තමයි අපි කියන්නේ ඔටෝ ඉමියුන්. අපිම හදාගත්ත ඇන්ටිබොඩීස් වලින් අපිම විනාශ. ඒතර ඒ වගේ කන්ඩිෂන් එකක් තමයි මේ සීලියක් ඩිසීස් කියලා කියන්නේ. ඒතර මේක වෙන්නේ ගොඩක් වෙලාවට මේ ඔය MHC class 2 ඇන්ටිජන් එක තියෙන පර්සන් ඒ වගේ අයට ඒ කියන්නේ ජෙනටිකලි ඒ වගේ ප්‍රෙඩිස්පෝස්ඩ් වෙච්ච අයට තමයි මේ කන්ඩිෂන් එක එන්නේ ගොඩක් වෙලාවට. ඒතර එහෙම කෙනෙක් සාමාන්‍යයෙන් ග්ලූටන් සහිත ආහාරයක් කෑවොත් ඒ ඉන්ටෙස්ටයිනම් එකේ තියෙන T cells ඇක්ටිව් වෙලා ඒ T cells හරහා තමයි මේ ඔටෝ ඉමියුන් රියැක්ෂන් එක වෙන්නේ. ඒතර ඇත්තටම ඒ intestinal T cells ඇක්ටිව් වෙන්නේ අර ග්ලූටන් වලින්. නමුත් ඒ T cells ඇක්ටිව් වෙලා හදන අන්තිමේදී අල්ටිමේට්ලි හදන මේ ඇන්ටිබොඩීස් වලින් ඇත්තටම ඩැමේජ් වෙන්නේ intestinal epithelial cells වල තියෙන විලයි වලට. ඒතර ඒ විලයි ටික විනාශ වෙලා ගියට පස්සේ epithelium එක ෆැට් වෙනවා. එතකොට cross section area එක අඩු වෙනවා ligation and absorption සඳහා තියෙන. ඊළඟට අපි දැන් ක්‍රමක්‍රමයෙන් පල්ලෙහාට එන්නේ. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ කෝලෝන් එක ගැන. සාමාන්‍යයෙන් gut tube එකේ අනිත් parts වලට සාපේක්ෂව කෝලෝන් එකේ modalities ගත්තම ටිකක් slow අනිත් parts වලට සාපේක්ෂව. ඒතර ඒක වැදගත් වෙනවා කෝලෝන් එකේදී ගොඩක් water absorb කරගන්න සහ sodium වගේ අනිත් minerals absorb කරගන්න වැඩිපුර කාලයක් ලබා දෙනවා. මොකද modalities අඩු නිසා. ඔය හරිය අනිත් වැදගත්ම ඇනටොමිකලි වැදගත් පාර්ට් එකක් තමයි ileocecal valve එක කියලා කියන්නේ. ඒක normally තියෙන්නේ closed portion එකේ. නමුත් ඒ හරිය peristalsis wave එකක් යන්න එනකොට ඒ හැම peristalsis wave එකකටම වගේම ඒ ileocecal valve එක ඇරෙනවා. ඒ ileocecal valve එකක් ඒක. එතකොට ඒක small intestine එකේ ඉඳලා colon එකේ මත cecum එක. ඒ කියන්නේ ileum එකේ ඉඳලා cecum එක පැත්තට විතරයි ෆුඩ් එන්ටර් වෙන එක පර්මිට් කරන්නේ. නැවත සීකම් එකේ ඉඳලා ileum එක පැත්තට රිගිටේට් වෙන එක වළකිනවා මේ ileocecal valve එක නිසා. අනිත් එක තමයි සාමාන්‍යයෙන් කොලොන් එකේ ඉන්න commensal bacteria density එක වැඩි ileum එකට වඩා. ileum එක relatively sterile. ඒකටත් එක හේතුවක් තමයි ඔය ileocecal valve එක. මොකද cecal contents ileum එකට තාපු රිෆ්ලක්ස් වෙන එක වළකිනවා මේ ileocecal valve එක නිසා. ඒ නිසා cecum එකේ තියෙන commensal bacteria colonies ආපහු අර ileum එකට රිෆ්ලක්ස් වෙන එක වැළකීලා තියෙනවා ඒ ileocecal valve එක නිසා. ඒකේ එහෙම ඒ ෆන්ක්ෂන් එක තියෙන හේතුව තමයි ileocecal valve එක සහිත පෝෂන් එක. කියන්නේ ileum එකේ කෙලවර තමයි ileocecal valve එක තියෙන්නේ. ඒතර ඒ ileum එක cecum එකට විවෘත වෙන තැන ඇත්තටම ඒ ileum එකේ කෙලවරනේ ileocecal valve එක තියෙනවා කිව්වේ. එතකොට එතෙන්දී ileocecal valve එක චුට්ටක් cecum එක ඇතුළට ප්‍රොජෙක්ට් ඒ කියන්නේ cecum එක ඇතුළට මේ protrude වෙලා වගේ තමයි තියෙන්නේ. ඒ නිසා cecum එකේ pressure වැඩි වෙද්දී cecum එකේ contents වැඩි වෙලා pressure වැඩි වෙද්දී ඇත්තටම අර ඇතුළට bulge වෙලානේ තියෙන්නේ. මේ lumen එක ඇතුළට colon එකේ අර මේ ileocecal valve එක සහිත කොටස. ඒ නිසා අර cecum එකේ pressure එක වැඩි වෙද්දී ඇත්තටම අරක ඒ valve එක සහිත කොටස තෙරපිලා ileum එක පැත්තට නැවත reflux වෙන එක වළකිනවා ඇත්තටම cecal contents. හැබැයි ileum pressure වැඩි වෙද්දී අනිත් පැත්තට මේ ileum එකේ තියෙන contents cecum එකට එන එකට බාධාවක් නැහැ ඒ පිහිටීම අනුව. අනිත් කතා කරන්න තියෙන reflex එකක් තමයි මේ gastroileal සහ gastrocolic reflex කියන ඒවා. එතකොට මේක වෙන්නේ gastroileal කියලා කියන්නේ stomach එකෙන් food leave වෙන පටන් ගන්නවත් එක්කම පල්ලෙහෙන් තියෙන cecum එක රිලැක්ස් වෙන්න පටන් ගන්නවා. ඒතර cecum එකේ motility වැඩි වෙනවා. එතකොට අර එහෙන් stomach එක රිලීස් කරනකොට ආහාර යටින් cecum එකත් motility වැඩි වෙනවා. cecum එකේ රිලැක්ස් වෙනවා. එතකොට මේකත් ගොඩක් වෙලාවට වේග reflex එකක් හරහා වෙන වැඩක් කියලා තමයි සලකන්නේ.
අපි කියවනේ මොඩලිටි පැටර්න්ස් ගොඩක් තියෙනවා කියලා ගට් ටියුබ් එකේ දිගේම කෝලොන් එකටම තියෙන විශේෂම වෙච්ච වගේ මොඩලිටි පැටර්න් එකක් තමයි මෙන්න මේ මෑස් කන්ට්‍රැක්ෂන් කියලා කියන්නේ. ඒතර ඒක සාමාන්‍යයෙන් දවසකට 10 පාරක් විතර තමයි මෑස් කන්ට්‍රැක්ෂන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒතර ඒකෙදි වෙන්නේ කෝලොන් එක සෙග්මන්ට් එකක එක කොනක ඉඳලා අනිත් කොනට නිකන් අර සුද්ධ කරගෙන වගේ ඉස්සරහ ඒ ඇතුළේ තියෙන කන්ටෙන්ට් ටික තල්ලු කරගෙන යනවා. එක කොනක ඉඳලා අනිත් කොනට. ඊළඟට අනිත් ක්ලිනිකලි ඉම්පෝටන්ට් කේස් එකක් තමයි ඔය මෙගා කෝලොන් කියන එක. ඒකම තමයි හර්ෂ්ස්ප්‍රං ඩිසීස් කියලා තියෙන්නේ. එහෙම කෙනෙක් සාමාන්‍යයෙන් ප්‍රසන්ට් වෙන්නේ ලොකු ඇබ්ඩොමිනල් ඩිස්ටෙන්ෂන් එකක් එක්ක. සාමාන්‍යයෙන් මේක වෙන්නේ ඩිස්ටල් කෝලොන් එකේදී. අපි දන්නවා කෝලොන් එකේ වේවා ගට් ටියුබ් එකේ ඕනම තැනක මසල් මූවමන්ට් වල දායක වෙන්නේ මයන්ටරික් ප්ලෙක්සස් එක. ඉතින් අපි හිතමු කොහේ හරි තැනක ඔය මයන්ටරික් ප්ලෙක්සස් එකේ ඩිෆිෂන්ට් එකක් තිබ්බොත් ඒ හරියේ ඒ සයිට් එකේ මොඩලිටිස් අඩු වෙනවා. ඒතර එතනින් එහාට ඉන්ටෙස්ටයින් එක ඇතුලේ තියෙන කන්ටෙන්ට්ස් ප්‍රොපල්සිව් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ දෙයක් තමයි මෙතනත් වෙන්නේ. ගොඩක් වෙලාවට ඒ ඩිෆිෂන්ට් එක එන්නේ. ඒ කියන්නේ මයන්ටරික් ප්ලෙක්සස් එකේ ඩිෆිෂන්ට් එක එන්නේ ඩිස්ටල් කෝලොන් එක හරිය. ඒතර ඒක ගොඩක් වෙලාවට කන්ජෙනිටල් ඇබ්සන්ස් එකක්. ඒ කියන්නේ එහෙම කන්ජෙනිටල් ඇබ්සන්ස් එකක් තියෙද්දි ගොඩක් වෙලාවට මයන්ටරික් and මේස්නර් ප්ලෙක්සස් දෙවර්ගයටම අදාළ ගැන්ග්ලියන් සෙල්ස් නැති වෙන්න පුළුවන් මේ වගේ ඩිස්ටල් කෝලොන් එකේ වගේ සයිට් එක. ඒතර ඒක එන්නේ ගොඩක් වෙලාවට ඩෙවලොප්මන්ට් එකේදී අපි දන්නවා මයන්ටරික් මේස්නර් ප්ලෙක්සස් හැදෙන්නේ නියුරල් ක්‍රෙස් සෙල්ස් වලින් තමයි. එතකොට ඒක ක්‍රේනියල් ටු කෝඩල් දිශාවට තමයි මයිග්‍රේට් වෙන්නේ නියුරල් ක්‍රෙස් සෙල්ස්. ඒ කියන්නේ නියුරල් ක්‍රෙස් සෙල්ස් ඒ ක්‍රෙස්ට් එකෙන් ගැලවිලා ගිහිල්ලා ක්‍රේනියල් ටු කෝඩල් දිශාවට මයිග්‍රේට් වෙනවා. මයිග්‍රේට් වෙලා තමයි ගට් ටියුබ් එක දිගේ තැම්පත් වෙලා ওই මයන්ටරික් and මේස්නර් ප්ලෙක්සස් දෙක හදන්නේ. ඒතර එහෙම නියුරල් ක්‍රෙස් සෙල්ස් මයිග්‍රේට් වෙන එකේ මොකක් හරි ප්‍රොබ්ලම් එකක් තිබ්බොත් ඒතර ඒ හරියේ ඒ සයිට් එකේ එතකොට මේ මයන්ටරික් and මේස්නර් ප්ලෙක්සස් බලා ගන්න විදියක් නැති වෙනවා. ගොඩක් වෙලාවට ඒ කන්ඩිෂන් එක බලා ගන්න පුළුවන් ඉන්නේ ඩිස්ටල් කෝලොන් එක හරිය. ඒ ට්‍රීට්මන්ට් විදිහට ගොඩක් වෙලාවට කරන්න පුළුවන් ඉන්නේ ඒ ගැන්ග්ලියනික් පෝෂන් එක. එහෙම නැත්නම් ඒ මයන්ටරික් and මේස්නර් ප්ලෙක්සස් ඩිෆිෂන්ට් වෙච්ච පෝෂන් එක කපලා අයින් කරන්න වෙනවා. ඊට පස්සේ කොමන්ම කොම්ප්ලිකේෂන් එකක් තමයි කන්ස්ටිපේෂන් කියලා කියන්නේ. කන්ස්ටිපේෂන් කියලා කියන්නේ සාමාන්‍ය ඩිෆිකේෂන් කියන එක ඉන්ෆ්‍රීක්වන්ට් වුණොත්. ඒ කියන්නේ සතියට 3 පාරකටවත් වඩා අඩු වුණොත් වගේ තමයි ගොඩක් වෙලාවට අපි කියන්නේ ඒක කන්ස්ටිපේෂන්. ඒ කියන්නේ ඩිෆිකේට් කරන වාර ගන්න සතියකට 3 පාරකටත් වඩා අඩු වෙනවා. වගේ ගොඩක් වෙලාවට ඒක කන්ස්ටිපේෂන් කියලා කියනවා. ඒ වගේ අනිත් ෆීචර්ස් තමයි ඔය මේ අපිට ගොඩක් ස්ට්‍රේන් කරන්න වෙනවා. එහෙම නැත්නම් හાર્ඩ් ස්ටූල් තමයි පාස් වෙන්නේ. මේ කන්ස්ටිපේෂන් එකට නම් ගොඩක් හේතු තියෙනවා. සාමාන්‍ය ට්‍රීට්මන්ට් විදියට ඒ වගේ පේෂන්ට් කෙනෙක්ට අපිට ෆයිබර් ප්‍රමාණය වැඩි කරවන්න පුළුවන්. ඒ වගේම එක එක ඔය ලැක්සේටිව්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපිට බල්ක් එක වැඩි කරවන්න ස්ටූල්ස් වල බල්ක් එක වැඩි කරවන්න උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට එහෙම වුණොත් කරන්නේ බල්ක් එක වැඩි වෙන එකෙන් ගට් ටියුබ් එකේ ඇති වෙන රිෆ්ලෙක්සස්, ඒ කියන්නේ පෙරිස්ටල්සිස් රිෆ්ලෙක්සස්, ඒ වගේ රිෆ්ලෙක්සස් ඇති වෙන එක වැඩි කරවලා normal stool evacuation එක වැඩි කරන එක තමයි කරන්නේ. ඊළඟට අපි කතා කරනවා ඩිෆිකේෂන් ගැන. ඩිෆිකේෂන් ගැන කතා කරන කලින් ඉස්සෙල්ලාම anal sphincters ගැන පොඩි අයිඩියා එකක් තියාගන්න ඕන. anal sphincters ගත්තම අපිට ප්‍රධානම දෙකක් තියෙනවා, internal sphincter and external anal sphincter කියලා. internal anal sphincter එක ගොඩක්ම අපි කියන්නේ ඔය ඒනස් එක හරියේ තියෙන සර්කියුලර් ස්මූත් මසල් ලේ එකේ තික්නින් එකක් නිසා ඇති වෙන ස්පින්ක්ටර් එකක් කියලා. සාමාන්‍යයෙන් ඉන්ටර්නල් ඒනල් ස්පින්ක්ටර් එක ටොනිකලි කන්ට්‍රැක්ට් වෙලා තමයි තියෙන්නේ. එහෙම වෙන එකෙන් ෆීකල් මැටර්ස් තියෙන ඒවා ඒ පීසස් ඩිබ්ලින් වෙන එක වලකිලා තියෙනවා. සිම්පැතටික් and පැරාසිම්පැතටික් නර්ව් සප්ලයි දෙකේ වැදගත්කම තියෙන්නේ සිම්පැතටික් ඇක්ටිවේෂන් එකකදී ඇත්තටම internal anal sphincter එක excited, ඒ කියන්නේ constrict වෙනවා
ටෝන් එක වැඩි වෙනවා. පැරාසිම්පැතටික් වලින් ටෝන් එක අඩු වෙනවා. එක්ස්ටර්නල් ඒනල් ස්පින්ක්ටර් එක තමයි අපිට වොලන්ටරි කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඒනල් ස්පින්ක්ටර් එක. ඒ නිසා ඒකට සප්ලයි කරන්නේ පියුඩෙන්ටල් නර්ව් එකෙන්. ඒතර ගොඩක් වෙලාවට අපිට කොන්ෂස්ලි ඒක ක්ලෝස් කරලා තියාගෙන ඉන්න පුළුවන් කන්ට්‍රැක්ට් කරලා. හරි ඊට පස්සේ අපි කතා කරමු ඩිෆිකේෂන් රිෆ්ලෙක්ස් එක ගැන. එතකොට මෙන්න මේ සිග්මොයිඩ් කෝලොන් එකේ සහ රෙක්ටම් එක අතර තියෙන ෂාප් ඇන්ගල් එක නිසා සහ ෆන්ක්ෂනල් ස්පින්ක්ටර් එකක් වගේ ක්‍රියාත්මක වෙනවා ඒ ජන්ක්ෂන් එක රෙක්ටෝ සිග්මොයිඩල් ජන්ක්ෂන් එක. ඔන්න හේතු දෙක නිසා සාමාන්‍යයෙන් ගත්තොත් රෙක්ටම් එක එම්ටි තත්ත්වයෙන් තමයි normally තියෙන්නේ. ඩිෆිකේට් කරන්න ඕන වෙනකොට මෑස් කන්ට්‍රැක්ෂන් එකකින් කෝලොන් එකේ තියෙන පීසිස් රෙක්ටම් එකට පුෂ් කරනවා. તો රෙක්ටම් එකේ රෙක්ටල් ප්‍රෙෂර්ස් වැඩි වෙනවා. මොකද රෙක්ටම් එකේ කන්ටෙන්ට් දැන් තියෙන නිසා. ඒතර ඒකෙන් තමයි රෙක්ටල් ප්‍රෙෂර් වැඩි වෙන එකෙන් තමයි ඩිෆිකේෂන් රිෆ්ලෙක්ස් එක ට්‍රිගර් වෙන්නේ. ඒත් ඇත්තටම ගත්තොත් ඩිෆිකේෂන් රිෆ්ලෙක්ස් එක අපිට කතා කරන්න පුළුවන් ඉන්ට්‍රින්සික් රිෆ්ලෙක්ස් සහ පැරාසිම්පැතටික් රිෆ්ලෙක්ස් කියලා දෙකට කඩලා. ඒතර ඉන්ට්‍රින්සික් රිෆ්ලෙක්ස් කියලා කියන්නේ සාමාන්‍යයෙන් වෙනත් තැන්වලදී වෙනත් ස්මූත් මසල් තියෙන තැන්වලදී දකින්න තියෙන රිෆ්ලෙක්ස් එක වගේම එකක් තමයි. ඒතර ඒක මීඩියට් වෙන්නේ ලෝකල් එන්ටරික් නර්ව් සිස්ටම් එක හරහා රෙක්ටම් වෝල් එකේ තියෙන. ඒ කියන්නේ රෙක්ටම් වෝල් එක ඩිස්ටෙන්ඩ් වෙනකොට ඒකෙන් ඇති වෙන ඇෆරන්ට් සිග්නල් වලින් ඒ මයොන්ටරික් ප්ලෙක්සස් එක හරහා එහෙම රෙක්ටම් එකේ මසල්ස්ම කන්ට්‍රැක්ට් කරනවා. ඒතර ඒක ඉන්ට්‍රින්සික් රිෆ්ලෙක්ස් එකට අයිති වෙන්නේ. ඒතර මේ වැඩේදී කෝලොන් එකේ සිග්මොයිඩ් කෝලොන් එකේ රෙක්ටම් එකේ ඔක්කොගෙම කන්ට්‍රැක්ෂන් නැති වෙනවා. ඒතර අල්ටිමේට්ලි කෝලොන් එකේ සිග්මොයිඩ් කෝලොන් එකේ තියෙන ෆීසිස් රෙක්ටම් එකට ඇතුළු වෙනවා. ඒතර ඔය ටික වෙද්දී ඉන්ටර්නල් ස්පින්ක්ටර් එක ඉන්ටර්නල් ඒනල් ස්පින්ක්ටර් එක රිලැක්ස් වෙනවා. ඒක කරන්නේ මයොන්ටරික් ප්ලෙක්සස් එක හරහාම ඉන්හිබිටරි ඉම්පල්සස් යවලා ඒ වගේම එක්ස්ටර්නල් ස්පින්ක්ටර් එකත් රිලැක්ස් කරනවා. ඒක යනම් හැබැයි වොලන්ටරිලි තමයි කරන්නේ. එතකොට එහෙම වොලන්ටරිලි ඒක රිලැක්ස් කරොත් ඩිෆිකේෂන් එක වෙන්න පුළුවන්. අපි කොන්ෂස්ලි කියන්නේ හිතාමතාම වොලන්ටරිලි ඒක ක්ලෝස් කරලා තිබ්බොත් එක්ස්ටර්නල් ස්පින්ක්ටර් එක ඩිෆිකේෂන් එක අපිට ප්‍රමාද කරලා තියාගන්න පුළුවන්. ඒතර ඕක ලෝකලි වෙන ඉන්ට්‍රින්සික් රිෆ්ලෙක්ස් එක. ඕකට අමතරව ඊට වඩා අපි රිෆ්ලෙක්ස් එකක් ගැන කතා කරනවා. ඒක තමයි පැරාසිම්පැතටික් රිෆ්ලෙක්ස් එක. ඇත්තටම අර ඉන්ට්‍රින්සික් රිෆ්ලෙක්ස් එකට තවත් ඒඩ් එකක් උදව්වක් තමයි ඇත්තටම පැරාසිම්පැතටික් රිෆ්ලෙක්ස් එකෙන් කරන්නේ. ඒතර ඒ රිෆ්ලෙක්ස් එක නිසා තමයි ඇත්තටම ඒක තමයි more powerful. ඒතර ඒක ඇත්තටම සෙන්ට්‍රල් නර්ව් සිස්ටම් එක හරහා වෙන රිෆ්ලෙක්ස් එකක්. ඒක නිසා ඒකේ ඉන්ටග්‍රේටරි සෙග්මන්ට් එක විදිහට මේක ඇත්තටම රිෆ්ලෙක්ස් එක කන්ට්‍රෝල් කරන සෙග්මන්ට් එක විදිහට ක්‍රියාත්මක වෙන්නේ සේක්‍රල් සෙග්මන්ට් එක. සේක්‍රල් කියන්නේ S2 to S4 සෙග්මන්ට් එක තමයි ස්පෙෂලි ගත්තොත් ස්පයිනල් කෝඩ් එකේ. ඒතර අර විදිහටම රෙක්ටම් එකට ෆීසිස් ආවට පස්සේ රෙක්ටල් ප්‍රෙෂර් එක වැඩි වෙලා රෙක්ටම් එකේ වෝල් එක ස්ට්‍රෙච් වෙනවා. ඒතර ඒකෙන් ඇෆරන්ට් ඉම්පල්සස් ගෙනියනවා. ඇෆරන්ට් ඉම්පල්සස් වලින් අර ස්පයිනල් කෝඩ් එකේ S2 to S4 සෙග්මන්ට් එක ස්ටිමුලේට් වෙනවා. ඒතර රිෆ්ලෙක්ස්ලි ඒ සෙග්මන්ට් වල ඉඳලා ආපහු ඉෆරන්ට් නර්ව් ෆයිබර්ස් වලින් ඩිසෙන්ඩින් කෝලොන් සිග්මොයිඩ් කෝලොන් ඊට පස්සේ රෙක්ටම් එකේ සහ ඒනස් එකට පැරාසිම්පැතටික් ෆයිබර්ස් හරහා ඒ කියන්නේ පෙල්වික් නර්ව්ස් හරහා ඉම්පල්සස් ගේනවා. ඒතර ඒ ඉෆරන්ට් ඉම්පල්සස් වලින් ඇත්තටම පෙරිස්ටල්සිස් වේව්ස් වැඩි කරනවා. ඉන්ටර්නල් ස්පින්ක්ටර් එක රිලැක්ස් කරනවා. ඒතර ඇත්තටම මේ පැරාසිම්පැතටික් රිෆ්ලෙක්ස් එකෙන් තමයි අර වීක් ඉන්ට්‍රින්සික් රිෆ්ලෙක්ස් එක පවර්ෆුල් කරලා ගන්න ඩිෆිකේෂන් එක ඇත්තටම පොසිබල් කරන්නේ ඒකේ. අර රිෆ්ලෙක්ස් එකේදී ඇෆරන්ට් සිග්නල්ස් මේ ආපු ඒවායින් තව වැඩ ටිකක් කරනවා. ඒක තමයි ඔය ටේක් අ ඩීප් බ්‍රෙත් කියන්නේ ගැඹුරු හුස්මක් ගන්න එක, ඊට පස්සේ ග්ලොටිස් එක ක්ලෝස් කරන එක, ඇබ්ඩොමිනල් මසල් කන්ට්‍රැක්ට් කරවලා ස්ට්‍රේනින් කරන එක. ඒ ටිකත් අල්ටිමේට්ලි ට්‍රිගර් වෙන්නේ අර ඇෆරන්ට් සිග්නල්ස් වලින්. ඒතර ඔය ටික වෙන අතරතුරේදීම අපි දන්නවා පියුබරෙක්ටාලිස් කියලා මසල් එකක් තියෙනවා. ඒනොරෙක්ටල්
ජන්ක්ෂන් එකේ ඔය පියුබරෙක්ටාලිස් මසල් එක රිලැක්ස් වෙන්න ඕන. රිලැක්ස් වෙලා පෙල්වික් ෆ්ලෝ එක ඩවුන්වර්ඩ්ලි මූව් වෙන්න ඕන. එතකොට පෙල්වික් ෆ්ලෝ එක පල්ලෙහාට වෙලා ඒනරෙක්ටල් ඇන්ගල් එක වැඩි කරවලා තමයි ඇතරම ඩිෆිකේෂන් එක පොසිබල් කරන්නේ. ඒතර අපි කිව්ව විදිහට රෙක්ටල් ප්‍රෙෂර් වැඩි වෙන්න ඔය පැරාසිම්පැතටික් රිෆ්ලෙක්ස් එකේ හරහා වෙන රිෆ්ලෙක්ස් රෙස්පොන්ස් එක වැඩි වෙනවා. ඒ කියන්නේ අර S2 S3 S4 segments වලට ගිහිලා ආපහු ඉෆරන්ට් nerve impulses වලින් descending colon sigmoid colon and rectum එකේ peristalsis ඒ movement ටික වැඩි කරනවා. ඒ වගේම internal anal sphincter එක relax කරනවා. හැබැයි අපිට තවදුරටත් defecate කරන්න උවමනාවක් නැත්නම් අපිට external anal sphincter එක අපිට voluntary නිසා ඒක close කරලා තියාගෙන අපිට defecation එක delay කරන්න පුළුවන්. හැබැයි කොයිම හරි වෙලාවක rectal pressure එක මිලිමීටර් එජ්ජි 55ට වගේ ආවොත් අපිට ඒක voluntarily control කරන්නත් බැරි වෙනවා external anal sphincter එක පවා. ඒතර ඒ pressure එකේදී external anal sphincter එක පවා relax වෙනවා. එතකොට කොහොමත් ඉතින්දී defecation වෙනවා අපි කැමති වුණත් නැත. අපිට voluntarily වුණත් initiate කරන්න පුළුවන් defecation එක. ඒතර ඒක කරන්න නම් අපි කරන්නේ ගොඩක් වෙලාවට straining කියන එක තමයි. straining කරලා අපිට intra-abdominal pressure වැඩි කරවලා වක්‍රාකාරයෙන් rectal pressure වැඩි කරවන්න පුළුවන්. ස්ට්‍රේනින් කරද්දිත් අර පියුබරෙක්ටාලිස් මසල් එක රිලැක්ස් වෙන එක, පෙල්වික් ෆ්ලෝ එක ඩවුන්වර්ඩ් මූව් වෙන එක, ඒ ටික වෙනවා. එනොරෙක්ටල් ඇන්ගල් එක වැඩි වෙන එක, ඒ ටික වෙනවා. ස්පයිනල් කෝඩ් ට්‍රාන්සෙක්ෂන් වෙච්ච පේෂන්ට් කෙනෙක් හිටියොත් ඒ වගේ කෙනෙක්ගේ ඉනිෂියල් 2 weeks ඒ කියන්නේ ට්‍රාන්සෙක්ෂන් වෙලා ඊට පස්සේ following 2 weeks යනකම් එයා ඉන්නේ ස්පයිනල් ෂොක් පීරියඩ් එක. ඒ වගේ ස්පයිනල් ෂොක් පීරියඩ් එකකදී කිසිම රිෆ්ලෙක්සයක් ඒ කියන්නේ ෂොක් තියෙන ඒ කියන්නේ ඉන්වෝල්ව් වෙච්ච සෙග්මන්ට් හරහා වෙන රිෆ්ලෙක්ස් එකක්වත් වැඩ කරන්නේ නැහැ. හැබැයි සති දෙකක් විතර ගියාට පස්සේ ආපහු රිකවර් වෙනවා. නමුත් ට්‍රාන්සෙක්ෂන් එකක් වෙලා තියෙන නිසා හයර් බ්‍රේන් සෙන්ටර්ස් එක තියෙන කනෙක්ෂන් එක දැන් ලොස් වෙලා තියෙනවා. හැබැයි අපි හිතමු දැන් ට්‍රාන්සෙක්ෂන් එක වෙලා තියෙන්නේ අදාළ සෙග්මන්ට් එකට උඩින්. ඒ කියන්නේ S2 to S4 කියන සෙග්මන්ට් එකට වඩා උඩින්. අපි හිතමු ලම්බ රීජන් එකකින් හරි තොරසික් රීජන් එකකින් හරි වකුණා කියලා. එතකොට එතනින් ට්‍රාන්සෙක්ෂන් එක වෙච්ච ස්පයිනල් කෝඩ් එකේ ට්‍රාන්සෙක්ෂන් එක වෙච්ච තැනින් පල්ලෙහා ටිකට තියෙන සෙග්මන්ට්ස් වලට ඒක අපර් මෝටර් නියුරෝන් ටයිප් ලීෂන් එකක්. ඒ නිසා ඇත්තට මේ සෙග්මන්ට් හරහා වෙන රිෆ්ලෙක්සස් ඇත්තටම හයි එක්සැජරේටඩ් රිෆ්ලෙක්සස් තමයි ඒ වෙලාවේදී දක්වන්න පුළුවන්. මොකද හයර් බ්‍රේන් සෙන්ටර්ස් වලින් අපි නියුරෝපිසි පාඩමේදී කතා කරනවා හයර් බ්‍රේන් සෙන්ටර්ස් එක්ක තියෙන ගනුදෙනුව නැති වෙනකොට රිෆ්ලෙක්ස් වල පවර්ෆුල් ගතිය වැඩි වෙන එක එක්සැජරේටඩ් වෙනවා. ඒ නිසා ඇත්තටම මේ එහෙම ස්පයිනල් කෝඩ් ට්‍රාන්සෙක්ෂන් එකක් වෙලා ෂොක් පීරියඩ් එකනොත් රිකවර් වුණාට පස්සේ ඒ වගේ පේෂන්ට් කෙනෙක්ට ඇත්තටම ඩිෆිකේෂන් ඉම්පෙයාර් වෙන්නේ නැහැ. ඩිෆිකේෂන් ඇත්තටම වෙනවා. ප්‍රශ්න තියෙන්නේ අපිට වොලන්ටරිලි එක කන්ට්‍රෝල් කරන්න බැරි වෙන එක විතරයි. මොකද රෙක්ටල් ප්‍රෙෂර් වැඩි වුණත් අපිට දැනගන්න විදියක් නැහැ මේ රෙක්ටල් ප්‍රෙෂර් වැඩි වෙලා අපිට ඩිෆිකේට් කරන්න ලං වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා අපිට අතරම ෆීකල් ඉන්කන්ටිනන්ස් එක අපි නොදැනුවත්වම ඩිෆිකේට් වෙන වගේ කන්ඩිෂන් එකක් තමයි අතරම ඇති වෙන්නේ. ඒක කරදරයක් නිසා ඒ වගේ පේෂන්ට් කෙනෙක්ට අපිට යම්කිසි මෙතඩ් එකක් පුරුදු කරන්න පුළුවන්. ඒක තමයි මේ මෑස් රිෆ්ලෙක්ස් කියන එක. ඒක කරන්නේ අපි මේ තයි එකේ මේ අපි මීඩියල් සයිඩ් එක ස්ට්‍රෝක් කරනවා. තයි එකේ මීඩියල් සයිඩ් එක ස්ට්‍රෝක් කරලා ඒ තයි එකේ මීඩියල් සයිඩ් එක අපි ස්ටිමියුලේට් කරනවා. ඒකෙන් වක්‍රාකාරයෙන් අපිට ඩිෆිකේෂන් රිෆ්ලෙක්ස් එක ට්‍රිගර් කරවන්න පුළුවන්. ඒක මෙතඩ් එකක්. ඒ නිසා මේ පේෂන්ට් නොදැනුවත්වම ෆීසිස් පහ වෙනකන් ඉන්නේ නැතුව පේෂන්ට් ඩිෆිකේට් කරන්න සූදානම් වෙන අවස්ථාවක් ආපු වෙලාවක අපිට තයි එක මිඩ් තයි එක ස්ට්‍රෝක් කරවලා අපිට මෑස් රිෆ්ලෙක්ස් එක ට්‍රිගර් කරවලා ඒකට අපි කියන්නේ මෑස් රිෆ්ලෙක්ස් කියලා. ඒක ට්‍රිගර් කරවලා අපිට ඩිෆිකේෂන් එක කරවන්න පුළුවන්.
ඊට පස්සේ ગેස්ට්‍රෝකෝලික් රිෆ්ලෙක්ස් කියලා කියන්නේ ස්ටොමක් අපි ආහාර කද්දි ආහාර කාලා ඉවරනවත් එක්කම අපිට සමහරලාට ටොයිලට් එකට යන්න ඕන. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඒ කියන්නේ සමහර අයට ඒක තියෙන්න පුළුවන්. මේ ඒ කියන්නේ ગેස්ට්‍රෝකෝලික් රිෆ්ලෙක්ස් එක හොඳටම තියෙන අයගේ කියන්නේ කෑමක් කාපු ගමන්ම මේ එයාට ටොයිලට් යන්න ඕන ඩිෆිකේට් කරන්න ඕන. ඒතර ඒක වෙන්නේ අපි කෑමක් කාපු ගමන්ම ස්ටොමක් එක ඩිස්ටෙන්ඩ් වෙනවා. ඒකෙන් වක්‍රාකාරයෙන් ට්‍රිගර් වෙනවා රෙක්ටම් එකේ කන්ට්‍රැක්ෂන් නැති වෙන එක. ඒක ඉනිෂියේට් වෙන නිසා රෙක්ටම් එකේ කන්ට්‍රැක්ෂන් නැති වෙනවා කියන්නේ රෙක්ටල් ප්‍රෙෂර් වැඩි වෙලා ඒ කියන්නේ කෝලොන් වල තියෙන කන්ටෙන්ට්ස් රෙක්ටම් එකට ඇවිල්ලා රෙක්ටම් ප්‍රෙෂර් වැඩි වෙලා නැවත අර ඩිෆිකේෂන් රිෆ්ලෙක්ස් එක ට්‍රිගර් කරවන්න පුළුවන්. ඒකට තමයි කියන්නේ ગેස්ට්‍රෝකෝලික් රිෆ්ලෙක්ස් කියලා. ඊළඟට අපි කතා කරන්නේ ગેස්ට්‍රෝඉන්ටෙස්ටයිනල් හෝමෝන්ස් ටික ගැන. සරලව කතා කරොත් අපිට තියෙනවා ગેස්ට්‍රීන්, කොලිසිස්ටෝකයිනින්, සික්‍රටින්, GIP, VIP සහ මෝඩ්ලින් ඊට පස්සේ සොමටස්ටටින් සහ තවත් ඔය පොඩි හෝමෝන්ස් ටික. ප්‍රධාන වශයෙන් ගත්තොත් ગેස්ට්‍රීන් කියන හෝමෝන් එක අපි කලින් කතා කරා වගේම G cells වලින් තමයි හදන්නේ. G cells වලින් තමයි නිදහස් කරන ગેස්ට්‍රීන්. G cells තියෙන්නේ අපේ ස්ටොමක් එකේ lower portion එකේ. සාමාන්‍ය ગેස්ට්‍රික් සික්‍රීෂන් එක ગેස්ට්‍රීන් සික්‍රීෂන් එක ස්ටිමියුලේට් කරනවා. ඕක ඔක්කොම මතක තියාගන්න ඕනේ. ඕකේ ප්‍රධානම මතක තියාගන්න ලූමන් එකේ තියෙන පෙප්ටයිඩ්ස් වලින්. ඒ වගේම ස්ටොමක් එක ඩිස්ටෙන්ඩ් වෙන එකෙන් නියුරලි ගත්තොත් වේගල් ඩිස්චාර්ජ් එකකින් රිලීස් වෙන GRP මගින්. ඉතින් ඔන්න ඔය ටිකෙන් ગેස්ට්‍රීන් සික්‍රීෂන් එක ස්ටිමියුලේට් වෙනවා G cells හරහා. අනිත් අතට ඒක ඉන්හිබිට් වෙනවා ස්ටොමක් එකේ තියෙන ඇසිඩ් ගතිය අණුව. ඒතර ඇසිඩ් ගතිය වැඩි වෙන්න ෆීඩ්බැක් ඉන්හිබිෂන් එකක් ක්‍රියාත්මක වෙන නිසා ગેස්ට්‍රීන් සික්‍රීෂන් අඩු වෙනවා. ඒ වගේම සොමටස්ටටින් කියන්නේ ඒක මතක තියාගන්න. එයා කරන්නේ ඔක්කොම ඉන්හිබිට් කරන එක. එයාගේ ෆන්ක්ෂන් එක මේන් ටාගට් එක කවුද කියලා බලන්න එයා කරන්නේ හැම එකක්ම ඉන්හිබිට් කරලා දාන එක. අපි කියන්නේ කාගෙත් හතුර ඔය ෆිල්ම් වල හම් වෙන දුෂ්ටයා කියලා. උට අදාළ නැහැ වීරය කවුද කියන එක. ඒතර සොමටස්ටටින් කියන්නේ නිකන් ඒ වගේ කෙනෙක් කියලා මතක තියාගන්න. කාගෙත් දුෂ්ටයාගේ එකක්. ગેස්ට්‍රීන් වල අපි කතා කරු ગેස්ට්‍රීන් වල ෆන්ක්ෂන් කතා කරොත් ඒක ગેස්ට්‍රික් ඇසිඩ් සික්‍රීෂන් එකයි පෙප්සින් සික්‍රීෂන් එකයි දෙකම වැඩි කරනවා පිළිවෙලින් පෙරයිටල් සෙල්ස් සහ චීෆ් සෙල්ස් මත එක් කරලා. ඒ වගේම ස්ටොමක් එකේ මියුකෝසායකේ ට්‍රොපික් ඇක්ෂන් එක සඳහා වැදගත්. ඒ කියන්නේ මියුකෝසායක මේන්ටේන් කරන්න. ඒක වගේ ස්ටොමක් එකේ ඒ වගේම ස්මෝල් ඇන්ඩ් ලාර්ජ් ඉන්ටෙස්ටයින් ඔය හැම එකේම වර්ධනයට වැදගත් වෙන එක තමයි අපි කියන්නේ ට්‍රොපික් ඇක්ෂන් කියලා. ඊට පස්සේ වැදගත් පොයින්ට් එකක් තමයි ඊළඟට දාලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි කතා කරා ඇසිටයිල් කෝලින් සඳහා තියෙන රිසෙප්ටර්ස් වර්ග දෙකක් තියෙනවා කියලා. මස්කර්නික් ටයිප් රිසෙප්ටර්ස් තියෙනවා, නිකොටිනික් ටයිප් රිසෙප්ටර්ස් තියෙනවා කියලා. ගට් ටියුබ් එක දිගේ අපිට ගොඩක් වෙලාට අහු වෙන්නේ මස්කර්නික් ටයිප් රිසෙප්ටර්ස්. ඒ නිසා මේ ඒ වගේම අපි මස්කර්නික් ටයිප් රිසෙප්ටර් බ්ලොකර් එකක් දුන්නොත් ඇට්‍රොෆීන් වගේ එකක්. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒතර ඇසිටයිල් කෝලින් ෆන්ක්ෂන් එක අඩු වෙනවා නේද? ඔව්. එතකොට වේගල් ඩිස්චාර්ජ් වලදී වේගස් නර්ව් හරහා සිදුවෙන රිෆ්ලෙක්ස් වලදී වෙන වේගස් ඩිස්චාර්ජ් වලදී රිලීස් වෙන ඇසිටයිල් කෝලින්. එතකොට ඒ ඇසිටයිල් කෝලින් වලට වැඩ කරගන්න විදියක් නැති වෙනවා ගට් ටියුබ් එකේ අපි ඇට්‍රොෆීන් වගේ එකක් යූස් කරොත්. ඒතර කවුරු හරි අහන්න පුළුවන් ગેස්ට්‍රීන් සික්‍රීෂන් එක වේගල් ඩිස්චාර්ජ් එකක් හරහා වෙන ગેස්ට්‍රීන් සික්‍රීෂන් එකට ඇෆෙක්ට් වෙනවද අපි ඇට්‍රොෆීන් වගේ එකක් යූස් කරොත්? අතරම ગેස්ට්‍රීන් සික්‍රීෂන් එකට ඒක මොනවත් වෙන්නේ නැහැ. මොකද වේගල් ඩිස්චාර්ජ් එකකින් රිලීස් වෙන්නේ ඔය ස්ටොමක් එක හරියදී මේ අපි කතා කරනවා ඇසිටයිල් කෝලින් විතරක් නෙමෙයි GRPත් රිලීස් වෙනවා. ඒතර GRP වලින් තමයි ඇත්තටම ગેස්ට්‍රීන් සික්‍රීෂන් එක වැඩි කරේ වන්නේ G cells හරහා මේ ඇසිටයිල් කෝලින් වලින් නෙමෙයි. ඒ නිසා අපි ඇසිටයිල් කෝලින් ඉන්හිබිටර් එකක් දුන්නා. ඒ ඇට්‍රොෆීන් වගේ එකක් දුන්නා කියලා මෙතන අවුලක් වෙන්නේ නැහැ. මොකද GRP හරහා තමයි වැඩේ වෙන්නේ. මම හිතනවා මම කියප එක තේරෙන්නේ නැති කියලා.
ඒතර ඇන්ට්‍රම් එකේ තියෙන ඇසිඩ් වලින් ගැස්ට්‍රින් සික්‍රීෂන් එක අඩු කරනවා කියලා අපි කිව්වා. ඒ වගේම ඒක මේ ඩිරෙක්ට්ලි G cells මත ෆීඩ්බැක් ඉන්හිබිෂන් එක නිසා ගැස්ට්‍රින් සික්‍රීෂන් අඩු වෙනවා. ඒ වගේම සොමැටෝස්ටැටින් රිලීස් එක වැඩි කරවලා ඒ සොමැටෝස්ටැටින් නිසා වක්‍රාකාරයෙන් ගැස්ට්‍රින් සික්‍රීෂන් එක අඩු කරනවා. එතකොට ගැස්ට්‍රින් සික්‍රීෂන් එක වැඩි කරන එකෙන් ඇසිඩ් සික්‍රීෂන් එක වැඩි වෙනවා. ගැස්ට්‍රික් ඇසිඩ් සික්‍රීෂන් එක. හැබැයි මේ ගැස්ට්‍රික් ඇසිඩ් සික්‍රීෂන් එකෙන් දී නිදහස් වෙන H+ ඒ ඇසිඩික් ගතියම තමයි ෆීඩ්බැක් ඉන්හිබිෂන් එකක් ක්‍රියාත්මක වෙලා ගැස්ට්‍රින් සික්‍රීෂන් එක ආපහු ඉන්හිබිට් කරලා දාන්නේ. එතකොට නමුත් පර්නිසියස් ඇනීමියා වගේ කන්ඩිෂන් එකකදී ගැස්ට්‍රින් සික්‍රීටිං සෙල්ස් වල මේ සෙල්ස් විනාශ වෙන එකක් තමයි වෙන්නේ. පෙරයිටල් සෙල්ස් විනාශ වෙනවා. එතකොට පර්නිසියස් ඇනීමියා වලදී ගැස්ට්‍රින් සික්‍රීෂන් එක වැඩි වෙලා HCl සික්‍රීෂන් වැඩි වෙන විදියක් නැහැ. මොකද පෙරයිටල් සෙල්ස් විනාශ වෙලා නිසා. ඒ නිසා අර තියෙන ෆීඩ්බැක් ඉන්හිබිෂන් එක නැති වෙන නිසා ගැස්ට්‍රින් සික්‍රීෂන් එක ක්‍රොනිකලි එලිවේට් වෙන්න පුළුවන්. ඒ වගේ පේෂන්ට් කෙනෙක්ගේ MCQ එකක් අහන්න බැරි කමක් නැහැ. ඊට පස්සේ කොලිසිස්ටෝකයිනින් රිලීස් කරන්නේ අපර් ස්මෝල් ඉන්ටෙස්ටයින් එකේ I cells මගින්. එතකොට අපි එතෙන් කිව්වා මේ සික්‍රීෂන් ඒ කියන්නේ කොලිසිස්ටෝකයිනින් සික්‍රීෂන් එක වැඩි වෙන ඉන්ටෙස්ටයිනල් මියුකෝසා එකේ පෙප්ටයිඩ්ස් සහ ඇමයිනෝ ඇසිඩ්ස් ගෑවෙද්දී විශේෂයෙන්ම ඩියුඩිනම් එකේ වගේ. ඒ වගේම ඩියුඩිනම් එකේ ෆැටි ඇසිඩ්ස් වගේ ඒවා ප්‍රසන්ට් වෙද්දී ඒත් කොලිසිස්ටෝකයිනින් සික්‍රීෂන් එක වැඩි වෙනවා. කොලිසිස්ටෝකයිනින් වල ෆන්ක්ෂන් අපි එතෙන් කතා කරා ටිකක්. පැන්ක්‍රියටික් එන්සයිම් සික්‍රීෂන් එක ස්ටිමියුලේට් කරනවා. විශේෂයෙන්ම එයාගේ ෆන්ක්ෂන් එක තමයි ගෝල් බැඩර් එක කන්ට්‍රැක්ට් කරන එක. නමේම තියෙන කොලිසිස්ටෝකයිනින් කියන එක කොලිසිස්ටෝ කියලා කියන්නේ ගෝල් බැඩර් එකට. කයිනින් කියලා කියන්නේ ඒක කන්ට්‍රැක්ට් කරන මූවමන්ට් එකක් කියන එක. ඒ කියන්නේ ගෝල් බැඩර් එක කන්ට්‍රැක්ට් කරන එක තමයි මෙයාගේ කාඩිනල් ෆන්ක්ෂන් එක. ඒතොර අනිත් එක තමයි ස්ෆින්ක්ටර් ඔෆ් බොඩි රිලැක්ස් කරනවා මෙයා. ඒ වගේම ගැස්ට්‍රික් එම්ප්ටිං එක ඉන්හිබිට් කරනවා. ඒක ඩිලේ කරනවා. ඒ වගේම තමයි පැන්ක්‍රියස් එකේ ට්‍රොෆික් ඇක්ෂන් එකටත් දායක වෙනවා. ඊට පස්සේ ස්මෝල් ඉන්ටෙස්ටයින් එකෙන් එන්ටරෝකයිනින් සික්‍රීෂන් එක වැඩි කරවන්නත් හේතු වෙනවා. කොලිසිස්ටෝකයිනින් වලටත් තියෙනවා පොසිටිව් ෆීඩ්බැක් ඔපරේෂන් එකක්. ඒතර ඒ කියන්නේ කොලිසිස්ටෝකයිනින් රිලීස් වෙන එකෙන් බයිල් ඇන්ඩ් පැන්ක්‍රියටික් ජූස් එක ඩියුඩිනම් එකට රිලීස් කරන එක වැඩි කරනවානේ. එතකොට ඒකෙන් අල්ටිමේට්ලි වෙන්නේ ෆැට් ඩයිජෙෂන් and protein digestion එක enhance වෙන එක. ඒතර ඒවයින් නිදහස් වෙන substances වලින් peptides වලින් ඊට පස්සේ fatty acids වලින් කරන්නේ cholecystokinin secretion එක තවදුරටත් වැඩි කරන එක. ඒ නිසා අපි කිව්වේ ඒකට positive feedback loop එකක් කියලා. ඊට secretin ගැන කතා කරොත් secretin release කරන්නේ ඒත් upper small intestine එකේ S cells වලින්. secretin secretion එක වැඩි කරනවා protein digestion එකේ ඔය products වලින් කියන්නේ peptides වලින් සහ upper small intestine එකේ තියෙන acids වලින්. duodenum එකේ ඔන්න ඔය කියන ඒවා present වෙද්දී secretin secretion එක වැඩි වෙනවා. secretin වල function ගත්තොත් ගොඩක් වෙලාවට ඔය bicarbonate secretion වැඩි කරවලා pancreatic and biliary secretion වලට දායක වෙනවා. ඊට පස්සේ ඇත්තටම secretin secretion එකකදී pancreatic juice එකේ alkaline watery සහ alkaline ගතිය වැඩි වෙනවා. secretin වලින් හැබැයි gastric secretion එක නම් අඩු කරන පැත්තට තියෙන්නේ. ඒ වගේම pyloric sphincter එක contract කරවන්නත් පුළුවන් secretin වලට. ඒ නිසා වක්‍රාකාරයෙන් gastric emptying එක delay වෙනවා. secretin වලින් secretin secretion වුණාම ඇත්තටම pancreatic juice එකේ alkaline වෙනවා. ඒතර එහෙම pancreatic juice එකක් තමයි duodenum එකට එන්නේ. ඒතර වෙන්නේ මොකද්ද? duodenum එකේ තියෙන acidic ගතිය ඇත්තටම අඩු වෙනවා. හැබැයි ඒ නිසා වෙන්නේ ඒ acidic ගතිය අඩු වෙන නිසා අපි කලින් කිව්වන acid වලින් ඒ කියන්නේ duodenum එකේ තියෙන acid වලින් secretin secretion එක stimulate කරා කියලා. දැන් මේ වැඩේදී වෙන්නේ එතකොට ඒ acid neutralize වෙනවා secretin වලම වැඩි නිසා.
ultimately එතකොට secretin වල further secretion එක inhibit වෙනවා. මොකද ඒ acid neutralize වෙන නිසා අර alkaline pancreatic juice එක. alkaline pancreatic juice එක release කරන හේතු උනේ secretin. ඒ නිසා මෙතන negative feedback loop එකක් තමයි තියෙන්නේ. ඒතර GIP release කරවන්නේ duodenum එකේ සහ jejunum එකේ තියෙන K cells වලින්. ඒක stimulate වෙනවා කියලා තියෙනවා glucose සහ fat වලින් duodenum එකේ තියෙන. GIP වලත් ෆන්ක්ෂන් එකක් තමයි ඔය gastric secretion and motility අඩු කරන එක. ඒ වගේම insulin secretion එක වැඩි කරන ෆන්ක්ෂන් එකකුත් තියෙනවා GIP වල. VIP කියන්නේත් අපිට GI tract එකේදී හම්බ වෙන හෝමෝන් එකක්. ත්‍රයාගේ ෆන්ක්ෂන් උත් ගොඩක් වෙලාවට ස්මූත් මසල් රිලැක්සේෂන් වලට තමයි දායක වෙන්නේ ගොඩක් වෙලාවට. උතරක ස්පින්ක්ටර්ස් ඊට පස්සේ gut tube එක අනිත් අංගවල තියෙන ස්මූත් මසල් රිලැක්ස් කරවන්න දායක වෙනවා VIP. ඒ වගේම අනිත් වැදගත් ෆන්ක්ෂන් එක තමයි intestinal electrolyte secretion එක වැඩි කරනවා මෙයා VIP වලින්. ඒතර patient කෙනෙක් හිටියොත් VIP ඕමයි කියන්නේ VIP secreting tube එකක් තියෙන patient කෙනෙක් හිටියොත් ඒ වගේ කෙනෙක්ගේ අර ෆන්ක්ෂන් එක වැඩිපුර වෙනවා. ඒ කියන්නේ electrolyte secretion එක වැඩි වෙනවා intestine එක. එහෙම වුණොත් එන්නේ මොකද්ද? electrolytes එක කොටත් අයින් වෙලා කෙලිම diarrhea එන්න පුළුවන් ඒ වගේ patient කෙනෙක්. අතර motilin කියලා කියන්නේ අපි කලිනුත් අපිට වුණා මේ migrate motor complex එක පවත්වා ගන්න හෝමෝන් එක. එයා secrete කරන intracompatible like cells and MO cells කියලා තියෙනවා. ඒවා stomach එකේ small intestine එකේ යන colon එකේදී හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ somatostatin ගැන අපි කලින් කිව්වා. එයා කාගෙත් දුෂ්ටය වගේ. එතකොට එයා කරන්නේ ගොඩක් ඒවා inhibit කරන growth hormone inhibiting hormone කියලා තමයි අපි කියන්නේ somatostatin වලට. මේක ඇත්තටම මේ D cells වලින් තමයි somatostatin release කරන්නේ. ඒවා අපි කිව්වා somatostatin හදන්නේ pancreas එකෙන්. lumen එකේ කියන්නේ GI lumen එකේ තියෙන acid වලින් ඇත්තටම somatostatin secretion එක වැඩි කරනවා. මෙයාගේ ෆන්ක්ෂන් විදිහට ගත්තොත් ඉතින් inhibit the secretion of gastrin, VIP, GIP, secretin and motilin හැම එකක්ම අඩු කරන පැත්තට තමයි තියෙන්නේ. inhibit කරන පැත්තට තමයි තියෙන්නේ. ඒක මත තියාගන්න පුළුවන් මෙයාගේ ෆන්ක්ෂන් ටික. ඊට අමතරව ඉතින් ඔය peptide YY, ghrelin and substance P, guanylin ඒ වගේ හෝමෝන් තියෙනවා. ඒකේ peptide YY කියන්නේ ගොඩක් වෙලාවට මේ gastric acid secretion එකයි motility එක අඩු කරන්න දායක වෙන කෙනෙක්. ghrelin කියලා කියනවා අපි මේ ඒක stomach එකෙන් release කරන හෝමෝන් එකක්. සාමාන්‍යයෙන් අපේ food intake එක පාලනය කරන්න ගොඩක්ම දායක වෙන හෝමෝන් එකක් තමයි ghrelin කියලා කියන්නේ. එතකොට substance P අපිට කලිනුත් හම්බුණා. එයත් small intestine එකේ motility වැඩි කරන්න දායක වෙන කෙනෙක්. guanylin කියන්නේ chloride secretion වැඩි කරන කෙනෙක් intestinal lumen එකට. ඒතර මේ පොඩි පොඩි හෝමෝන් ටික නැතත් ප්‍රධානම වැදගත් වෙන හෝමෝන් ටික අනිවාර්යෙන් මතක තිබිය යුතුයි. ඒවේ ෆන්ක්ෂන් සහ ඒ අනිත් දේවල්. එහෙනම් සුබපතන හැමෝටම මම හිතන්නේ GIT කියන්නේ එච්චර අමාරු තේරුම් ගන්න අමාරු ෆිසියොලොජි එකක් තියෙන කොටසක් නෙමෙයි. ඒ නිසා හැමෝටම සුබපතනවා. වැඩ ටික හොඳට කරගෙන යන්න.